बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमा दधाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखं धम्मस्सेवन कालो अयं बदन्ता धम्मस्सेवन कालो अयं बदन्ता धम्मस्सेवन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से दिन्नाहं भिक्खवे न सुप्पतिं वदामि मातुच्च पितुञ्च सद्धर्म लाभी वासनावंत सत्पुरुष पिंवතුනි ශේෂයෙන් අද මේ පින්කමට සම්බන්ධ වෙනවා අපේ චූලා අධිකාරී නීතිඥතුමා එතුමාගේ පුත්‍ර රත්නය
ඇතුළු අපේ නිමල් පින්වත් පුතුණුවන් වගේම රෝහලේ මේ අපේක්ෂා රෝහලේ වෛද්‍යතුමල්ලා හෙද කාර්ය මණ්ඩලය උපස්ථායක මණ්ඩලය එවැගේම මේ අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න සියලු දෙනාමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට සෑදී පැහැදී සිටිනවා. බොහොම හොඳට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ තුලින් තමන්ගේ සිත කය වචන තුන්දරෙන් සිදුවෙන්නා වූ කුසල් වගේ අකුසල සිදු වෙනවා. ඒ භික්ෂුවටත් එහෙමයි. ඒ අකුසල් ප්‍රහාණය කරන්න කුසලය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරිදි පුඤ්ඤ පාපී පහිනස්ස කුසල සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාර සිතක් ඇති කරගෙන මේ කුසලය සිදු කරනවා නම් තමයි ඒකේ මෙලබදිම ආධ්‍ය වෙන විදිහට තමන්ට සැපයක් මතු කරගන්න පුළුවන් වෙන්නේ. සේසෙන් අවුරුද්දක් පාසා මේ ධර්ම දේශනාව මේ දවසට ඒ කියන්නේ පෙබරවාරි මාසේ 13 වෙනිදාට සිදු කරමින් එනවා. මේකට හේතුවක් තියෙනවා. ශේෂයෙන් මාගේ ගිහි කල මෑණියන් වහන්සේ හැටියට සිටින එම් කැතිරින් පීරිස් මාතාවන් වහන්සේගේ ජන්මදිනය 95 වෙනි ජන්මදිනය තමයි අදට යෙදිලා තියෙන්නේ. ඒ මෑණියන් වහන්සේට ආශිර්වාද පතා මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඒ නිසා බොහෝම හොඳට අපි මම මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන සිත ඇති කරගෙන සමාධි සුවයෙන් යුතුව මේක තමන් අහලා තමන්ගේ හිතේ ධාරණය කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුණාත ධර්මය අහන්න ධාරේත ඒ අහපු ධර්මයේ හිතේ ධාරණය කරගන්න චරාත ඒ ධාරණය කරගත් දේ තමන් හොඳට යහපත් දේ වැඩි දියුණු කරගන්නත් ඒක මෙලවත් පරලොවත් ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න වර්ධනය කරගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් තමයි ඒකේ තමන්ට මේ වපුරුපු බීජෙන් සරු අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේ හැටියට මේ භික්ෂුවත් සරු අස්වැන්නක් නෙලා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම සරු අස්වැන්නක්
නෙලා ගන්න උත්සාහ ගැනීමක් තමයි මේ සිදු කරන්නේ. මේ අස්වැන්න ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. සොරුන්ට ගන්න බෑ. රජුන්ට ගන්න බෑ. තමන් ඒ නෙලාගත් අස්වැන්න තමා පසුපස එන සෙවණැල්ලමින් තමන්ගේ කල්යාණ මිත්‍රයා හැටියට තමන් එක්ක සිටිනවා. කල්යාණ මිත්‍රා තමා තුලින්ම තමයි තමන්ගේ බුද්ධිය මෙහෙवला මතු කරගන්න ඕන. අනේ පිළිවෙත තමයි බුදුහාමුදුරුවෝ අපට මහා කරුණාවෙන් දේශනා කළේ. දැන් මම මාතෘකාවට ගත්ත ඒ පුංචි ගාථා පාඩේ දින්නාහම් භික්ඛවේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ අතීත වැඩ සිටි කිනාශවයන් වහන්සේලා වර්තමානයේ මේ මනුස්ස ලෝකේ වැඩ වාසස්ථානීය කරන භික්ෂුන් වහන්සේලා ඒ වගේම අනාගතේ දිගි වෙන්න සිටින මහා සංඝරත්නය සිහිපත් කරගෙන දැන් ඔබ හැමදෙනාම දන්පැන් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? මේ දෙන දාණය කොච්චර දුන්නත් ඒකෙන් තමන්ට කුසලයක් අත් වෙනවා. නමුත් මේ අම්මා තාත්තා අපි සඳහන් කරනවානේ අපිව මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා. ඒ අම්මා තාත්තා වෙනුවෙන් කරන උපස්ථාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොපමණ ඒ අම්මා තාත්තව දෙවුරේ දෙපැත්තේ තියලා මිය පරලොව යන තාක්කල් උපස්ථාන කළත් ඒ අම්මා තාත්තා අපිව මේ ලෝකෙට බිහි කරපෝ ණය ගෙවන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ අම්මා වරක සඳහන් කරනවා තාත්තව වරක සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ ඇරුණුකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන gedara budun innawa කවුද? අම්මා තාත්තා. වරක සමාන කරනවා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තව. මහා බ්‍රහ්මයා එච්චරටම උත්තරීතර තත්ත්වයක් තමයි අම්මා කියන තාත්තා කියන මේ දෙපළට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. එහෙනම් දැන් මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා වෙනුවෙන් ඒ කරන්න තියෙන යුතුයකම් කොටස කොච්චර දුරට මම සිද්ධ කරලා තියෙනවද? ඒක තමන් විසින් තමන්ව ස්වයං
විමර්ශනයක යෙදෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්මුතියට සදාහන් කරනවා මේ අම්මා තාත්තා ඒ වගේම දරුවෝ සහෝදරයෝ ඥාතියෝ මේ ආකාරයෙන් අපි ඒ කෙනාට අඳුන ගැනීම සඳහා අපි ව්‍යවහාර භාෂාවෙන් අපි නමක් දාලා තියෙනවා. ඒ අඳුන ගන්න දාපු නම. ඒකට සඳහන් කරන්නේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී සද්ධර්මයේ ඒ පරමාර්ථ පැත්ත තුලින්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නාම කියලා. දැන් නාමය දාන්නේ ඒ රූපය. දැන් මෙතන සිටිනවා ධර්ම දේශනා කරන පිරිස්, ධර්මය අහන පිරිස්. එතකොට ධර්මය අහන පිරිස් හැම දිනාටම අපි අඳුනගන්න නමක් දාලා තියෙනවා. එතකොට මේ දේශනා කරන භික්ෂුවටත් නමක් දාලා තියෙනවා. හාමුදුරුවෝ කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? වෙනරබල් කියලා කියනවා. භාෂාවල් 100ක් තියෙනවා නම් 100ක්. එතකොට මේ නාම රූප හරහා තමයි අපි මේ පරිභෝජනය කරන මේ ජීවිතේ ගුණනැගීම සඳහා ගන්න ඇල්පෙනිස් ඉඳලා සියලුම දේවල් අපි අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ලබා ගන්න. කවුද මේවා සිදු කරේ? මෙන්න මේක තමයි අපි ටිකක් ගැඹුරින් හිතන්න ඕන. අපි සඳහන් කරනවා සම්මුතියට එක එක ව්‍යවහාර භාෂාවෙන් මේ පරිභෝජනය කරන සෑම දෙයකටම ඒ භාණ්ඩවලට ඒවා අපේ පරිභෝජනයට වෙන්වෙන් වශයෙන් ලබා ගන්න අපි ප්‍රඥප්තියක් හැටියට ඒවට නමක් දාලා තියෙනවා. ඒ මොනවද? භෞතික වස්තු. ඒ භෞතික වස්තු සියලු දේවල් වගේ සවිඥානික අවිඥානික කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සවිඥානික කියන්නේ අන තියෙන. අවිඥානික කියන්නේ පන නැති. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ අපට හොඳට ගැඹුරින් ටිකක් විමර්ශනය කරන්න කියලා කිව්වේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ දේශනාව තමයි පිරිනිවන් මංචකයේදී ඒ කරපු අනුශාසනාව. මහණෙනි ප්‍රමාද වෙන්න එපා, අප්‍රමාදීව කුසලයේ හිත පිහිටුවා ගන්න. සංසාර ගමන බය දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංසාර බය දැකලා සංසාර කතරින් ඈතර වන මාවත. ඒ මාවත සුද්ධ කරගෙන යන්න ඕන තමන් විසින්.
අන්න ඒකයි පරමාර්ථ පැත්තෙන් අපි දකින්න ඕන. සම්මුතියට අපි සඳහන් කළාට අපි අර විදිහට අම්මා තාත්තා කියලා ඒ යුතුයකම් කොටස ඉෂ්ට කරන්න ඕන තමයි. කොහොමද ඉෂ්ට කරන්න ඕන? කිසිම බලාපොරොත්තුවක් නැතිව. අන්න එතන තමයි නෙක්ඛම්ම සංකල්පන. සංකත පැත්ත තමයි අපි මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාමත් මේ අනාදිමත් කාලයක් තිස්සේ සංසාරේ පුරුදු වෙලා අන්න එකට කියනවා සංකත පැත්ත. මොකද්ද සංකත පැත්ත? මම මගේ ආත්මය කියන නිට්ටයයි සුඛයි ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙලා මතසින් බැලුවා. මතසින් බලන්න කුමක්ද අපි සකස් කරගන්නේ? අර අවිද්‍යාව කියන ඕගේට අහු වෙලා. මොකද්ද? මුලා වෙලා මතස තුලින් ලෝභයයි දේශයයි සකස් වෙනවා. මේ ලෝභයයි දේශයයි දෙක එකට යා කරන්නේ මෝහය නැමැති අවිද්‍යාව නැමැති මේ පාලන මේ මුලාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මුලාවෙන් බැහැර වෙලා නුමුලාව කටයුතු කරන්න. නුමුලාව කටයුතු කරන්න පිළිවෙත බුදුරජාණන් වහන්සේ බොහෝම හොඳට ප්‍රභාෂ්‍යව විදිහට පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. අනේක තමයි අපි මතු කරගෙන යන්න ඕන පින්වතුනි. අන්න එහෙම මතු කරනකොට සම්මුතියට තමන් කවුරුත් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා. ඒ හැම දෙයකම තියෙන යථා ස්වභාවය තමන්ගේම සම්බුද්ධිය තුළින් තමන් විසින්ම අවබෝධ කරගෙන ඒ හැම දෙයක්ම සම්මතයේ තුල තමන්ගේ මනස සලව ගන්නට ඒ තමන්ගේ වගකීම ඒ යුතුයකම් කොටස ඉෂ්ට කරන්නට පුරුදු වෙනවා. කවුද මේක කරන්නේ? මේක හැම කෙනාටම කරන්න බෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී නියකන්නට පස්පිටක් අරන් මහණෙනි මගේ මේ නියකන්නේ තියෙන පස්පිට හා සමානයි මේ ගම්බීර ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාවන්තය. මේ මහා පොළවේ පස්සා සමානයි මේ සංසාරේ සැරිසරන පෘථග්ජනය. දැන් මේ භික්ෂුවක් ඔතන හිටියා. මේ ධර්මය ශ්‍රවණය කරන ඔබ හැම දිනමත් එතන හිටියා. ඒක නිසා තමයි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් මේ එන ගමනේ එක්තරා නැවතුම් පොලක් තමයි ඔය තියෙන්නේ. ඔය తాවකාලික කූඩුවක් ලැබිලා තියෙන මේ භික්ෂුවටත් తాවකාලික කූඩුවක්. తాවකාලික අම්බලමක්. ආගන්තුකෙක් හැටියට ආවේ කවුරු? දැන් මේ රෝහලේ ප්‍රතිකාර ගන්න සියලු දෙනාමත් මේක කල්පනා කරන්න ඕන. මම මේ ලෝකෙට මොනවද අරන් ආවේ? මම මේ ලෝකෙට අරන් ආව දෙයක්. කුසල් අකුසල් පමණයි. වෙන මොනවාක්වත් මම අරාගෙන ආවේ නැහැ. අදුම තරමින් ඇදුමක් නූල් පොටක දෙයක්වත් නැහැ ඇඳුමේ ඇඟේ. ඒ
අවබෝධය තමන්ගේ බුද්ධිය මුහුකුරා යන්න තමන්ට වැටහෙනවා කාටද ප්‍රඥාවන්තය. සංසාර ගමන බය දකින්න කෙනාට මතසින් බැහැර වෙලා නැනස පාදා ගන්න උත්සාහ ගන්න කෙනාට ඒ නැනස තුල තියෙන කුමක්ද? අලෝභ, අදේශ, අමෝහ. ඒ දේ තමයි අපි මතු කරගෙන යන්න ඕන. මා මතු කරගෙන යන්න ඕන. අන්න ඒ තැන සෑම මොහොතකදීම Taman සිටින්න උත්සාහ ගන්නවා නම් ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෙලෙස් තවන වීර්යය කියලා. දැන් Tamanගේ උදේට නැකිට පැදුරේ ඉඳලා ඉරියව් 4ක් පවත්වනවා. ඒ ඉරියව් 4 තුල Taman කොහොමද සිටින්න ඕන? විශේෂයෙන් රෝහලේ ප්‍රතිකාර ගන්න ඔයත් කල්පනා කරන්න ඕන. මම මේ ප්‍රතිකාර ගන්නාවේ මගේ අසනීපයක් නිසායි. එතකොට Taman හිතන්න ඕන මම ඉතරද මේ ලෝකේ ලෙඩ වෙන්නේ. මගේ ඇස් ඉදිරි පිට මට හොදට පේනවා මං වගේම ಜಾති ભેදයෙන් තොරව ආගම් ભેදයෙන් තොර හැම ආගමිකම ඒ සහෝදර පිරිස් මේ රෝහලේ ප්‍රතිකාර ගන්නවා. එක එක ආකාරයේ රෝගකාරකයන්ට ගොදුරු වෙලා ශරීරේ කුමන අවයවක හෝ මේ රෝගකාරකයන්ට ගොදුරු වෙලා. අන්න ඒක තමයි කල්පනා කරන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝක පොදු ධර්මතාවයට ඇහැට පෙනෙන ඉනිකුන්නගේ ඉඳලා සියලුම තිරිසන් ආත්මවල සත්ත්වලාභීනුත් රෝගකාරකයන්ට ගොදුරු වෙනවා. අනුතුරු වලට භාජනය වෙනවා. තමන්ගේ මරණය ඒ තිරිසන්ගත සත්තුන්ට එක පොදුයි. හැබැයි තිරිසන්ගත සත්තුන්ට මේක වැටහෙන්නේ නැහැ. මේක වැටහෙන්නේ කාටද? මනුෂ්‍ය කියන සත්‍යය. මනුෂ්‍ය කියන සත්‍යය මනස උසස්. ඒ නිසා මම මේ රෝගකාරකයන් ඉදිරියේ මගේ මනස මම සලවගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගිලන් වුණා කියලා සඳහන් වෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේලා ගිලන් වුණා කියලා සඳහන් වෙනවා. මහා රහත් උතුමන් වහන්සේලා ගිලන් වුණා කියලා සඳහන් වෙනවා. ඉන් මෙහා ඉන්න අනිත් පිරිස ගැන කවර කතාවද? ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ජාතිපි දුක්ඛා. ජාතියක් හැටියට ඉපදීම දුක. අන්නේ අවබෝධය වටහා ගන්න කෙනා තමයි ප්‍රඥාවෙන් නැනස පාදාගෙන ප්‍රඥාව වඩා වර්ධනය වෙන විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවා ගන්න. සම්මා දිට්ඨිය කියන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ රූපකයට ලැබිලා තියෙනවා ඉන්ද්‍රිය පහක්. අපි එක ඉන්ද්‍රියකට කියන ඇස. පාලි භාෂාවෙන් චක්කු කියලා කියනවා. ඊළඟට
තවත් ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රියට කියනවා කන කියලා. පාලි භාෂාවෙන් සෝත කියලා කියනවා. තවත් ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රියට සඳහන් කරනවා නාසය කියලා. ඒ වගේම තවත් ඉන්ද්‍රියක් තියෙනවා. ඒකට දිවහා කියලා කියනවා. ගානං දිවහා ඊළඟට කියනවා මේ ශරීරයේ මේ රූපකයට මේ කයට කියනවා පොට්ටබ්බ කියලා. අන්න ඒකත් ඉන්ද්‍රියක්. මේ පහ හරහා තමයි මේ මනස කියන එකට අර නාම රූප කියලා කියන්නේ නාමය කියලා මම මුලින් සඳහන් කළා බුදුහාමුදුරගේ ශ්‍රී මුඛ දේශනාවට අනුව ප්‍රඥප්තිය. අපි හැම දෙයකටම නමක් දාලා තියෙන වෙන්වෙන් වශයෙන් අඳුනගන්න. එතකොට මේ සවිඥානික පණ තියෙන අවිඥානික පණ නැති අප්‍රාණික මේ හැම දෙයක්ම අපේ පරිභෝජනය සඳහා අපේ ඇසුරු මිසුරු කිරීම සඳහා අපට වෙන් වශයෙන් අඳුන ගන්න දාපු දේවල් තමයි මා මෙතෙක්කල් වැරදි විදිහට අර මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙලා මසක තුලින් ලෝභය දේශය සකස් කරා මුලා වෙලා මේවා සැපයි කියලා මම දුක්ඛම නේද අල්ලගත්තේ කියලා බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව Tamanට හිතන්න වෙනවා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක්ඛේ අඥාන. හැබැයි මේ වේවාසික ප්‍රතිකාර ගන්න පිරිස් කල්පනා කරන්න ඕන. මේ සියලුම දේවල් අපිට හොඳට පරිශීලනය කරන්න පුළුවන් හොඳ අවබෝධයෙන් ඇතුව ඒවා කොහොමද අපි පරිභෝජනය කරන ගන්න දැන් අපි මේ පංචේන්ද්‍රියන්ට හරහනේ අපි ආහාර ටික ගන්න කබලින්කාර ආහාර කියලා. දැන් මේ පින්වත් පිරිස උදේට ගන්නවා ආහාර, දවල්ට ගන්නවා ආහාර, රාත්‍රියට ගන්නවා. අපි ඒ හැම දෙයක්ම අපේ මේ කයට අවශ්‍ය දේවල් මේ කයේ පැවැත්ම තියෙන තාක්කල් මේකේ ප්‍රාණය වායු තලයට නිරුද්ධ වෙන තාක්කල් අපි මේකට දෙන්න ඕන. අසනීප වෙලා තියෙනව නම් ඒකට බෙහෙත් දෙන්න ඕන. හැබැයි ඒ දෙන්න ඕන අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර නিত্য සුඛාත්ම කියන මිත්‍යාවෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍යයි මේ රූපේ අනිත්‍යයි Taman දකින්න ඕන. එහෙනම් මේ පරිභෝජනය කරන අල්පෙනෙත් ඉඳලා සියලු දේවල් අනිත්‍යයි කියලා Taman අවබෝධය ඇති කරගෙන ඒවා පරිශීලනය කරනවා නම් Tamanට පුළුවන් ඒ අනිත්‍යතාවය අවබෝධ වුණාට පස්සේ මේක කෙලවර වෙන්නේ දුකයි. එහෙනම් සැප කෙලවර දුක. අන සුඛ වේදනා කියලා කියන්නේ සැපයක් අපි විඳිනවත් එක්කම අපිට දුකක් තියෙනවා. ඒක දැන් බලන්න පින්වතුනි ඔබ ඔය නිකන් මේ වෙලාවේ විවේක සුවෙන් ඉන්නකොට එක එක දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව තමන්ගේ අර මසස කියන එක බැහැර කරලා කල්පනාව වෙනත් පැතිකඩට යොමු කරන්නේ නැතුව මේ පැත්තට මේ ධර්මීය පැත්තට නැඹුරු වෙලා තමන්ගේ බුද්ධිය තුලින් තමන් කමටහනක් කරගෙන තමන්ගේ ශරීරයක් කමටහනක් කරගෙන තමන්ගේ මේ සියලු දේවල් තමන්ගේ බුද්ධිය තුලින් තමන්ට හිතට මානසික ආතතියක් ඇති නොවන ආකාරයට මානසික ආතතියක් තියෙනවා නම් මොකද වෙන්නේ? දරුවා ගැන හිතනවා. ඒ දරුවන් ගැන හිත නිසායි නැත්තම් තමන්ගේ රැකියාව ගැන එහෙම නැත්නම් තමන්ගේ රෙඩේ ගැන තමන්ට මේක සනීප වේද නැද්ද කියලා හිතනවා. අන්න එහෙම හිතනකොට කැමති නැති කැමැත්ත. අන්නේ කැමති නැති කැමැත්ත නිසා රෝගකාරකයන් තව තවත් තමන් කරා ලං වෙනවා. මොකද මේ ශරීරයේ
රෝගයට ආකරයක්, නිෂ්පාදනාගාරයක්. මේක නිසා මේ නිෂ්පාදනාගාරයේ තමන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ යථාර්ථය තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගෙන මේක කාටත් පොදු ධර්මතාවයක්. වයසට යනවා ඉපදුනා නම් ලෙඩ වෙනවා, අනුතුරු වලට භාජනය වෙනවා, ප්‍රශ්න කියන ඒවා එනවා. කොයි විදිහට කුමන ආකාරයට මරණය සිදු වෙයිද දන්නේ නැහැ. මේක තමන්ගේ බුද්ධිය තුලින් සෑම මොහොතකදීම වගේ මේක මෙනෙහි කරනවා නම් ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ප්‍රියේයි විප්පයෝගෝ දුක්ඛ. දැන් මේ රෝහලේ ඉන්න පිරිස් කල්පනා කරන තමන්ගේ දරුවන්ගෙන් ඈත් වෙලා, තමන්ගේ ඥාතීන්ගෙන් ඈත් වෙලා, තමන්ගේ රැකියාව කරගන්න විදිහක් නැහැ. ඕක තමයි මසස තුලින් ක්‍රියාත්මක කළ දෙන්නේ මායя. එහෙම වුණාම මොකද වෙන්නේ? අර ලේ ධාතු රත් වෙනවා. ලේ ධාතු රත් වෙන්න මොකද වෙන්නේ? ඒ රත් වෙච්ච ලේ සැරව බවට පරිවර්තනය වෙලා තමන්ගේ යම්කිසි රෝගයක් ශරීරේ තියෙනවා නම් ඒ රෝගයේ තියෙන තැනට එකතු වෙලා ඒ රෝගය තව තවත් උස්සන්න කරනවා. මේක බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ නිසා මේ සියලු ප්‍රතිකාර ගන්න පිරිස් කල්පනා කරන්න ඕන මේක මම සමනය කරගන්න නම්, මේ රෝගකාරකයෙන් නිදහස් වෙන්න නම් මම සතුටෙන් මේකට මූණ දෙන්න ඕන. තමන් දැන් මේ බෞද්ධ පිරිස් ඉන්නවා, තමන්ගේ ආගම දහමට අනුව අන්න භාවනා කරන්න පුළුවන්. මුස්ලිම් අයටත් භාවනා කරන්න තියෙන ක්‍රම, ක්‍රිස්තියානි අයත් භාවනා කරන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා තමන් මේවා හොඳට තමන්ගේ බුද්ධිය තුලින් වටහාගෙන ඒ මානසික ආතති වලින් බැහැර වෙලා මානසික ඒකාග්‍රතාවය හිත ඇති කරගෙන, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන අර තමන්ගේ මනස සුවපත් වෙන විදිහට කන බොන ආහාර ගන්න ඕන. ඒවා තුලින් තමන්ට දකින්න පුළුවන් ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි, කයට අවශ්‍යයි. නමුත් අර ඇහැට ප්‍රිය දේ අප්‍රිය අමනාප බවට පත් වෙනවා. බලන්නකො පින්වතුනි, අපි උදාහරණයක් හැටියට ගමු. හොඳ රසවත් ආහාර වේලක් අපිට ඒක දකින්නකොට කටට කෙලවුනනවා, නාසයට සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ඒකට කැමැත්ත ඇති වෙනවා, කාමුක කැමැත්ත, කාමයේ ඇවිස්සෙනවා. ඉත්තා කන්තා මනාපා පිය රූප. මම මේකට කැමති. අන්න කැමැත්ත ඇති වෙලා තමන් ඒක තමන්ට පරිභෝජනය කරන්න හිතක් ඇති වෙනවා. නමුත් ඒක එහෙම ගත්තට මේ දත්වලට, කෙලවලට එක්කම පොඩි වෙලා උගුරෙන් පල්ලෙහාට යනකොට ඒක ජරා ජීර්ණ බවට පත් වෙනවා. තියෙනවා දේ රසය, තියෙනවා දේ සුවඳ, තියෙනවා දේ ප්‍රියමනාප භාවය. පිළිකුලක් ඇති වුණාම සමහර වෙලාවට එළියට දාන්න බලන්න. Tamanටම බලන්න පුළුවන් දේ දාපු දේ එළියට දාපු දේ දිහා. මෙන්න මේක තමයි. එහෙම නැත්නම් ඒ ආහාර ටික වේලාවක් තියලා බලන්න. 7-8ක් ඒකේ සුවඳ ප්‍රහාණය වෙනවා. ඒකේ උණුහුම ප්‍රහාණය වෙනවා. ඒකේ රසය ප්‍රහාණය වෙනවා. ඒකේ තියෙන සියලු දේවල් වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ ශරීර කූඩුවත් කියලා තමන්ගේ බුද්ධිය තුලින් තමහන්ට වටහා ගන්න ඕන. ඒ වගේම තමයි මේ සවිඥානික මේ ශරීර වගේම මේ සවිඥානික බීජයන් වගේම මේ අවිඥානික පරිභෝජනය කරන අල්පෙනෙත් ඉඳලා සියලු දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තිබුණා නෙමෙයි, තියනවා නෙමෙයි. ඒකට හොඳම උදාහරණය තමයි අපි ගලාගෙන යන දියපාරකින් අපි ගන්නවා දිය දෝතක්. ඒ ගන්න දිය දෝතේ
ගන්න වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චිත්තක්ෂණ 17ක් වඩා මේකෙන් මේ හිත ක්‍රියාත්මක වෙනවා කියලා. අන්න ඒ ෂණේ ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේක දකින්න යංකින්චි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං යමක් හටගනීද හටගත් තැනම ෂේ වෙනවා. අන්න ඒ අවබෝධය ඇති වුණා නම් පින්වතුනි ඔබ හැමදෙනාටම මේ අර මිත්‍යාවෙන් බැහැර වෙලා අර මායා කියන කඩතුරාවෙන් බැහැර වෙලා මායා දැලේ පැටිලලා ඉන්නේ. මේ භික්ෂුවත් පැටිලලා හිටියේ. කවුද මේ මායා දැලට හසු කරන්නේ? විඥානේ මායාකාරය. බුදුහාමුදුරු දේශනා කරනවා රූපය පිරිපිරි බිඳි බිඳි යන එක. රුප්පති රූප. රූපය පෙන පිටකට සමාන කරනවා. තවත් තැනක බුදුහාමුදුරු දේශනා කරනවා වේදනාව දිය බුබුලක්. මේ වේදනාව දිය බුබුලකට සමාන කරනවා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව මිරිඟුවකට. දැන් බලන්න රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, මනෝ සංඥා, මේ සියලු දේවල් සංඥාවල් බුදුහාමුදුරු සඳහන් කළේ කුමක්ද? උපමාවක් හැටියට. මිරිඟුවක් අපිට දැන් හොඳට පායලා තියෙන වෙලාවට අපි පහරේ යනකොට අපිට පේන වතුර තියෙනවා වගේ, ජලය තියෙනවා වගේ. යන්න ඒක නෑ. අපි පේන්නේ අපි බුදුහාමුදුරු දේශනා කරේ රූපය. ඒ රූපය තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි. අන්න ඒක නිසා තමයි අපි මේ මිරිඟුවක් පසුපස දුවන මුවපොවක වගේ තමයි මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාමත් ගමන් කළේ පින්වතුනි. මෙන්න මෙතනයි අපට වැරදුනේ. ඒ නිසා ඒ වැරදි හරිගස්සගෙන, ඒ වැරදි අඳුනගෙන, ඒ මුලාවෙන් බැහැර වෙලා නුමුලාව කටයුතු කරන්න උත්සාහ ගන්නව නම් අන්න Tamanට පුළුවන් හරිම සතුටෙන් ඉන්න. මරණය කාටත් පොදුයි. මටත් කවදා හෝ මරණය ලං වෙනවා. ඒ නිසා මම මේව ඉදිරියේ මගේ මනස සලව ගන්නෑ. මගේ මනස ශක්තිමත් කරගන්නවා. මගේ මනස ශක්තිමත් කරගෙන මම මේවා ඉදිරියේ මගේ කරන කියන ප්‍රතිකාර බොහොම හොඳට ඒකට මුණ දෙනවා. කන බොන ආහාර සතුටින් ගන්නවා. සම්මුතියට දෙමව්පිය, සම්මුතියට සහෝදරයෝ, සම්මුතියට දරුවෝ, සම්මුතියට ඥාතියෝ මේ කවුරුත් තනියමයි ආවේ. තනියම ඇවිල්ලා කවුරුත් මේ මා ඇතුළු කවුරුත් තනියම නේද යන්නේ කියලා නිතරම මෙනෙහි කරා. අන්නේම මෙනෙහි කරනකොට Tamanට දැනෙනවා Taman කොච්චර දුරට මේ උතුම් පිළිවෙත තුලින් Tamanගේ සිත කියන එක පාලනය කරගෙන තියෙනවා. හිත පාලනය කරගන්න මේ කුළුහරක මෙල්ල කරන දර්ශනයක් බුදුහාමුදුරු දේශනා කළේ. මේක හරියට තමන් ප්‍රායෝගිකව සතර ඉරියව්වෙදී ඒ පිළිවෙත අනුගමනය කරන්න උත්සාහ ගන්නව නම් වැසිකිළියේ තමන්ට ඉන්න පුළුවන් හොඳ 100න් ඒ සිදුවෙන දේ දිහා බලලා මම ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි කියලා ගත්ත දේවල් නේද මේ ශරීරයෙන් පිළිකුල් සහගත ලෙස පහ වෙලා යන්නේ. මටම මේක පිළිකුල් භාවනාව මෙනෙහි කරන්න පුළුවන්. ආහාර ටික ගන්නකොට ආහාරවල පටික්කුල භාවය මෙනෙහි කරන්න පුළුවන්. සත්‍ය විචාරයෙන් එක ගන්න පුළුවන්. කෑදරකමක් ඇති වෙන්නේ නැහැ. රස තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. සුවඳ තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. දරුවන් කෙරෙහි තමන්ගේ හිතේ යම්කිසි මානසික ආතතියක් තියෙන දරුවන් නොබල ඉන්න බෑ කියලා. නමුත් ඒක කවදා හෝ දවසක මගේ මේ රෝගකාරකයන් සමනය වුණොත්, මගේ මේ කරන ප්‍රතිකාර වලින් මට ජීවත් වෙන්න අවශ්‍ය තිබුණොත්, මම ඒ කවදා හරි දවසක ඒගොල්ලන්ට
මගෙන් යුතුයකම් කොටසක් තියෙනවා ඉෂ්ට කරගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ යුතුයකම් කොටස මට ඉෂ්ට කරයි. අන්න ඒ විදිහට නෙක්ඛම්ම සංකල්පනා තුළ සිත පිහිටුවා ගන්න ඕන. අන්න එහෙම ඉන්නකොට තමයි හරිම සතුටෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. තමන්ගේ ආගම දහම සිහිපත් කරන්න ඕන. භික්ෂුන් වහන්සේලාගේ දර්ශනය තමයි ලෝකයට ජාති ආගම් වේදෙන් තොරව හැම මිනිස්යන්ටම සමසද්ධා සමසීලා සමත්‍යාගා සම ප්‍රඥා කියන සිත ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනය තුලින් යහපතක් කරන එක. ඒක තමයි සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරේ මහා සංඝරත්නයට. ඒ නිසා මේක එක් ජාතියකට දේශනා කරපු දර්ශනයක් නෙවෙයි. ඒ නිසා සියලු ශාස්ත්‍රූන් වහන්සේලා දේශනා කරේ මේකයි. දැන් යේසුස් වහන්සේගේ දර්ශනය ඒ ආගම අදහන පිරිස් කල්පනා දෙවියන් වහන්සේ කැමැත්ත මේ ලැබිලා තියෙන්නේ. මම සතුටින් ඉන්නවා. මම සනීපුණ සනීප වෙච්චාවේ. එහෙම නොවුනොත් මම දෙවියන් වහන්සේගේ තුරලට යනවා. අන්න. ඒ වගේ තමයි අල්ලා දෙවියන්ගේ පිහිට තියෙයි. අන්න මේ විදිහට හිතන්න ඕන. මුස්ලිම් අය වගේම Hindu අය. මම සංසාරේ ගෙන ආපු කුසල අකුසල වලට අනුව තමයි මගේ මේ සියලු දේවල් සිදු වෙන්නේ. ඒ නිසා මම පුළුවන් තරම් මගේ ආගම සිහිපත් කරගෙන මං ධර්මයත් එක්ක මගේ මනස සලව ගන්න නැතුව මං සතුටින් ඉන්නවා කියන සිත ඇති කරගත්තොත් අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවත් ශීල ශාස්ත්‍රුන් වහන්සේලාගේ දේශනාව. එහෙම හිතක් ඇති කරගත්තට පස්සේ Tamanට කිසිම කම්පනයක් නැතුව මරණ බියක් ඇති වෙන්නේ නැහැ. මරණය සිදු වෙන තාක්කල් රෝග බියකට මුහුණ දෙන්නේ නැහැ. රෝග බියක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්න කියන ඒවා කාටත් පොදුයි. ඒ ප්‍රශ්න ඉදිරියේ ඒ ප්‍රශ්නෙට Taman හොඳට සිහි නුවණින් යුතුව ඒවට මුහුණ දෙනවා. අන්නේ හිත ඇති කරගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනීය අනුගමනය කරන කවුරුත් තමන්ගේ මරණ මංචකයේ සිදුවෙන මොහොතේ සතුටෙන් ඒ මරණයට මුහුණ දෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි කවුරුත් මතු කරගන්න ඕන. මෙන්න මේක තමයි සතුටෙන් ඉන්න පුළුවන් පිළිවෙත. ඒ නිසා ඔබ හැමදිනමත් කල්පනා කරන්න ඕන. මට මේ ලැබිලා තියෙන්නේ හොඳ මනුස්ස ආත්මයක්. මේ මිනිස්සයා කියලා කියන්නේ මනස උසස් කෙනා. දැන් බලන්න අපි වගේම පිරිස් ඉන්නව නේද පින්වතුනි හොඳට පංචේන්ද්‍රියන් පිහිටලා තියෙන සමහර පිරිස්. සමහර වෙලාවට තුනුටියෙන් පල්ලෙයා පන නැහැ. සමහර වෙලාවට හොඳට ඇස් පෙන්ලා තිබුණා. ඇස් පේන්නේ නැතු යනවා. හොඳට කන් ඇහිලා තිබුණා. කන් ඇහෙන්නේ නැතු යනවා. හොඳට සිහිය පිහිටුවාගෙන වැඩ කළා. සමහර වෙලාවට කිසිම දෙයක් කරගන්න බැරි අප්‍රාණික තත්ත්වෙන් අක්‍රීය භාවයටපත් වෙනවා. ඒක තමයි මේ රූපය පෙන පිටකට සමාන කළ බුදුහාමුදුරුවෝ උපමාවක් හැටියට Tamanට අවබෝධ කරගන්න වෙන්නේ. ඒ නිසා මේ වේදනාවත් එහෙමයි. ඒ නිසා මේක අවබෝධ කරගන්න කෙනා රූපය සෑම මොහොතකදීම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජරා ජීර්ණ බවට පත් වෙනවා. හැබැයි මේක අසුභවාදී එකක් නෙවෙයි. මේක හොඳ ධනාත්මක දර්ශනයක්. මේක මේ දුකෙන් ඉන්න දර්ශනයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. හරිම සතුටෙන් ඉන්න පුළුවන් මේ අවබෝධය තමන්ගේ බුද්ධිය තුලින් මතු කරගත්තා. ඒ අවබෝධය ඇති කරගෙන වහ හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් ස්වයන්නාසේ මේ උතුම් පිළිවෙත තුලින් අර විමුක්ති සුවය සාක්ෂාත් කරගෙන යන මාවත සුද්ධ කරගෙන බුදුහාමුදුරු දේශනා කරේ මාවත. කොතනකවත් දේශනා කරේ නෑ මා කාගේවත් ජලෝංකාරී කියලා. ජල වෙන මාවත බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. මේ මාවත සුද්ධ කරගෙන යන්න ඕන තමන් විසින්. තමන්ගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟයි. තමා හිස්සට තම අතමයි සෙවණැල්ල. ඒ නිසා
තමන් මේක කල්පනා කරලා කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්න තමන්ට ඒ තුලින් පුළුවන් අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ කම්පාණම් කාටත් උරුම දේ තමයි මේ අෂ්ට ලෝක ධර්මයේ ලාභ එතෙන්දිත් මධ්‍යස්ථයි අලාභ ඒක හැම පැත්තකටම විග්‍රහ කරන්න පුළුවන් ඒක ලොකු ගැඹුරක් තියෙනවා ආයස යස නින්දා ප්‍රශංසා සැප දුක් මේක මේ කාම ලෝකේ ස්වභාවය එහෙනම් මේ කාම ලෝකේ යථා ස්වභාවය තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගත්තා නම් තමන්ට පුළුවන් දුකක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න. දුක්ඛ පිළිබඳව පිළිසිඳ දැනගත්ත අන්න එතන තමයි දුක්ඛේ ඥානං කියලා බුදුහාමුදුරු දේශනා කළේ. ඊළඟට දුක ඇති වුණේ මොකක් නිසාද? මේ මුලා වෙච්ච නිසා නේද? අර මසසින් බලලා මේ සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ මම මොන ආත්මවල ඉපදිමින් මැරිමින් එන්න ගමනක්ද මේ? හිතන්න එපා පින්වතුනි මේ මිනිස්සු වෙලාම කියලා. හිතන්න එපා. එච්චරම සංසාර බයයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුර්ලභංච manussත්තං. මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලබන්න හරිම දුර්ලභයි. කන කැස්බෑවා වියසුදුරෙන් අහස දකින්න වගේ. එච්චර උත්තරීතර මනුස්සාත්මයක් ලැබපු අපි මේ මුලා වෙලා යන ගමනක යනවද? එහෙමත් නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සංසාර බය දැකලා නුමුලාව කටයුතු කරනවද කියලා තීරණය Taman සතුවයි තියෙන්නේ. ඒ නිසා Tamanගේ ගැලවීම Taman තුලින් මතු කරගන්න සතර ඉරියව්වෙදී ඉරියව් හතරක් පවත්වනවා. ඒ හැම ඉරියව්වකදීම සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න උත්සාහ ගන්න. කෙලෙස් තවන වීර්යයෙන් ඉන්න උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණය තමන් ඉන්නේ ධර්මයත් එක්කයි. ඒ ධර්මය කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන් ආධාර කරගෙන තමන් අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංකත පැත්ත භයංකාරත්වය දැකලා ඒකෙන් බැහැර වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු අසංකත පැත්ත ඒකේ තියෙන සැපය ඒ අසංකත පැත්තට යොමු වෙලා මේ පංචේන්ද්‍රයන් හරහා ගන්න සියලු දේවල් ශුන්‍යතයි. රූපය තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. හොඳට කල්පනා කරලා බලන්න විමර්ශනය කරලා. වේදනාව සුඛ වේදනා දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා සඳහන් කරනවා. මේ සියලු දේවල් අඳුන ගන්න දාපු ප්‍රඥප්තිය. ඊළඟට කියන සාමිස වේදනා සාමික සුඛ වේදනා සාමික දුක්ඛ වේදනා මෙන්න මේවත් අඳුන ගන්න මේකට කියන්නේ මොකක්ද සංකත පැත්ත අර මතස සුඛ වේදනා දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා මේ මතස නැනස තමයි නිරාමිස සුඛ වේදනා නිරාමිස සුඛ වේදනා නිරාමිස දුක්ඛ වේදනා තමන් මේ උතුම් පිළිවෙත හොඳට අනුගමනය කරනවා නම් තමන් තෝරගන්නේ අර නිරාමිස පැත්ත. අන්න එතන තමයි න කම්ම සංකල්පන, අවිහිංසා සංකල්පන, අව්‍යාපාද සංකල්පන. අන්න එතන තමයි මතු කරගෙන යන්න ඕන. අර මාණික්කයක් උපදාන්න මාණික්ක තව තවත් ප්‍රභාෂර වෙනවා වගේ තමන්ගේ බුද්ධිය තුලින් තමන්ගේ මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංච කාමයට ගොදුරු නොවි. පංච කාමයේ නැත්තම් පංච උපාදානස්කන්ධයක් නැහැ. එහෙනම් මේ දෙකම නැත්තම් තමන් විසින් වහගත් නිවන වෙන කවුරුවත් වැහුවේ නැහැ තමන්ගේ නිවන. තමන්ගේ නිවන වැහුවේ තමන් විසින්මයි. තමන් විසින්ම නැවත වරක් උද්දීපනය කරන්න පුළුවන්. මෙන්න මේක තමයි මතු කරගන්න කියලා බුදුහාමුදුරු දේශනා කළේ. කුමකින්ද වැහුනේ නිවන? කාම ඡන්දෙන්, කාමයට තියෙන කැමැත්ත,
කොයි පැත්තෙන්ද මම කැමැති කාමයේ ඇවිස්සෙන්නේ කියලා තමන් විසින් විමර්ශනය කරලා බලන්න. මේ භික්ෂුව පිළිබඳව දන්න මේ භික්ෂුව කොයි පැත්තෙන්ද මේ පංචේන්ද්‍රියන් හරහා ඇහෙන්ද කාමයේ ඇවිස්සෙන්නේ? නාසයෙන්ද, කනෙන්ද, දිවෙන්ද, ඔට්ටබ්බෙන්ද මොන පැත්තෙන්ද? එහෙනම් මේ පංචේන්ද්‍රියන් තියෙන්නේ කාම සංතරපණය යෙදෙන්න පුළුවන්. හැබැයි ඒක නෙක්ඛම්ම සංකල්පනා තුළ හිත පිහිටවන විසාකාව වගේ. ඇහැ තියෙන ලස්සන රූප බලන්න. තෘප්තියක් ලබන්න පුළුවන්. කන තියෙන ශබ්ද අහන්න තෘප්තියක් ලබන්න පුළුවන්. අපි කැමැති වුණත් නැතත් අපට ලක්ෂණ රූප පේනවා, අවලක්ෂණ රූප පේනවා. මේක තම තමන්ගේ කැමැත්තට අනුව තම තමන්ගේ සංසාරගත ගිනාපු ගති ලක්ෂණ වලට අනුව තමයි ඒ කෙනාගේ සුවකයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් දරුවා කියන සම්මුතියට එයා සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ මව්වරු පියවරු කී දෙනෙකුට දාව බිහිවිලාද? මොන ආත්ම ලිපිදිලාද? තිරිසන් ආත්ම, ඒ කියන්නේ හිතපුවන් තිරිසන් ගතියන්නේ. දැන් බලන්න ඕන මේ පින්වත් තිරිසන් මගේ ළඟ තියෙනවද තිරිසන් ගති? හිතපුවන් ප්‍රේතයෝ ප්‍රේත ගතියන්නේ. මොකද මේ භික්ෂුවත් ප්‍රේතාත්ම ලිපුදුනා තිරිසන් ආත්මේ වගේම. යක්ෂාත්ම ලිපුදුනා මේ භික්ෂුවත්. ඒකනේ හිතපුවන් යක්ෂ ගතියන්නේ. එහෙනම් මේ ලෝකේ විශේෂයෙන් තමන්ව උපමා කරගන්න ඕන. තමන්ගේ පැත්තට තමන් ඇඟිලි දික් කරලා බලන්න ඕන. මං කොච්චර දුරට මගේ අසුද්ධ තැන් අඳුනගෙන ඒව ප්‍රහාණය කළාද? මං කොච්චර දුරට මේ උතුම් පිළිවෙත මා විසින් අනුගමනය කරලා මා විසින් මගේ බුද්ධිය මේවල ස්වයං නිරෝධායන කිදිලා. ස්වයං විමර්ශනය කිදිලා. ධර්මයේ මානසිකාර කරලා ධර්මයත් එක්ක මම ජීවිතේ කොච්චර දුරට මම යහපත් විදිහට ගෙනිච්චද කියලා තමන් විසින්ම තමයි විමර්ශනය තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. තමාගේ ගැළවීම තියෙන තමන් ළඟයි. අන්නේ ගැළවෙන මාමතයි බුදුහාමුදුරු දේශනා කරේ. ඒකට තමයි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අර නැවත විඥාණයකට බැස ගන්නති තත්ත්වයටපත් වෙන්න බුදුහාමුදුරු දේශනා කරේ. එහෙනම් මේක තමන් මතු කරගත්තා නම් අර වහගත්ත නිවන කාමච්ඡන්දය ප්‍රහාණය කරන්න පුළුවන් භාග්‍යය තිබුණ තමයි. ව්‍යාපාරි තරහ එනකොටම තමන් දකින්න පුළුවන්කම ලැබෙනවා. දොරටුපාලය ශක්තිමත් වෙනවා මේ පිළිවෙත අනුගමනය කරනකොට. සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්පේතන තියෙනවා. අන්න එතන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව වගේම තමන්ගේ ළඟ තියෙනවා කෙලෙස් තවන වීරිය තියෙනවා. ඒ වගේම තමයි සතිය කියන එක තමන්ගේ ළඟ තියෙනවා. සතිය. ඒ වගේම තමයි සමාධිය තමන්ගේ බුද්ධිය තුලින් වර්ධනය කරගන්න පුළුවන්. අන්න ඒ හතර වඩාත් වර්ධනය වෙනකොට ප්‍රඥා ඇස මෝද කරගන්න පුළුවන්. ඒ ප්‍රඥා ඇස මෝද කරගන්න ශක්ති ප්‍රමාණයට කඩයින් හතරක් තියෙනවා. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, රහත් මාර්ගඵල. අදුම තරමින් සෝවාන් මාර්ගඵලවත් ලබා ගන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ප්‍රධාන ඒ කඩේම පසු කළා සතර අපායට වැටෙන්නේ. අද මේ කාම ලෝකේ බොහොමයක් පිරිස මිය පරලොව ගිහිල්ලා කොයිද උපදින්නේ? තිරිසන් ආත්මවල, ප්‍රේතාත්මවල, යක්ෂාත්මවල අර පංචානන් පරිකර්මිත අහුවෙන අකුසල් වලට ගොදුරු වුණා නම් නිරේ. එහෙනම් මම කොතනද ඉන්නේ කියලා මා තුලින් මා දකින්නවා කියන තැන අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ යෝ ධම්මං පස්සති සොමං පස්සති. ධර්මයේ කියන්නේ මොකක්වත් නෙමෙයි තමන්ගේ බුද්ධිය තුලින් තමන්ගේ මේ ලැබිලා තියෙන මේ කායට ලැබිලා තියෙන පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන තමන්ව ස්වයං නිරෝධායනක යෙදිලා තමන්ගේ අසුද්ධතෙන් ප්‍රහාණය කරන්න. අන්න එතකොට තමයි අර කාමච්ඡන්දය ව්‍යාපාද තරහ එනකොටම ඒක ප්‍රහාණය කරන්න. ඒ වගේම තීන මිද්දය අකුසලයට තියෙන කැමැත්ත කාමුක හැඟීම් මොන පැත්තෙන්ද එන්නේ? ප්‍රාණඝාතය කොච්චර දුරට කළාද? අදත්තා දානය කොච්චර දුරට කළාද? කාම මිච්ඡාචාරය කොච්චර යෙදුණාද? මේ සියලු දේවල් දන්නේ තමන් පමණයි. වචනයෙන් කරන මුසාවාදා කොච්චර මම බොරු කිව්වද?
පරුසා වාචා මට නොගැලපෙන දේවල් මගේ පටු දේවල් ඉෂ්ට කරගන්න බැරි වුණොත් මට විරුද්ධව කතා කරන මං කොච්චර රොස්පරොස් විදිහට කතා කරාද? පිසුනා වාචා හිස් වචන නොගැලපෙන දේවල් සම්ප්‍රප්පලාප මේවෙන් මං කොච්චර යෙදුනද කියලා තමන් විසින් තමන්ව ස්වයං නිරෝධායනකයේ දෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ භික්ෂුවටත් එහෙමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මොකක් නිසාද මේක එන්නේ? ලෝභය නිසා, ද්වේෂය නිසා. මොකක්ද ඒකට හේතුව? මුලාව කියන්නේ අවිද්‍යාව. මේ අවිද්‍යාව කියන ඕගේ තරණය කරන්නයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරේ. අන්න එතකොට තමයි තීන මිද්දේ ප්‍රහාණ අකුසලෙන් බැහැර වෙන්න පුළුවන්. කුසලයට සමග හිත පිහිටුවා ගන්න පුළුවන්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච හැම මොහොතකදීම සිත විසිරෙනවා පින්වතුනි. ඒ සිත විසිරෙන තමන්ට දකින්න පුළුවන් තමන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවනේ සම්මා දිට්ඨිය තුල. තමන් තුලින් තමන්ව ස්වයං විමර්ශනයක යෙදෙනවා ස්වයං විවේචනයක යෙදෙනවා. අන්න ඊළඟට විචිකිච්ඡාව මේ කාමච්ඡන්දය කියන එක ප්‍රහාණය කළා නම් අනිත් හතරත් ඒකම ප්‍රහාණය වෙනවා පින්වතුනි. කාමය කියන එක දැඩිව අල්ලගත්තොත් තමයි කැමැති දේ නැති වෙනකොට ව්‍යාපාදය ඇති වෙන්නේ. අකුසලයට ගොදුරු වෙන්නේ තීන මිද්දේ ඇති වෙන්නේ. උද්ධච්ච කුක්කුච්චය ඇති වෙන්නේ. විචිකිච්ඡා ඇති වෙන්නේ. අර ප්‍රධානම එක කඩාගත්ත නම් කාමච්ඡන්දේ කාමයට තියෙන කැමැත්ත. අන්න ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ කාමසුකල්ලි කාන යෝගෙන් බැහැර වෙන්න. අත්ත කියලා මතාන යෝගිනුත් බැහැර වෙන්න. දෙකම ඒ අන්ත දෙකෙන් බැහැර වෙලා මජ්ක්‍ධිමා ප්‍රතිපදා තුල ක්‍රියාත් වෙන මැදමාවත මජ්ක්‍ධිමා ප්‍රතිපදා අන්න එහෙම කෙනා තමයි තමන්ගේ සියලු යුතුයකම් කොටස ඉෂ්ට කරන්නේ කොහොමද? සුභර ගතියෙන් අල්පේච්ඡ විදිහට ජීවිතේ ගත කරනවා. ලද දෙයින් සතුටු වෙනවා. පරාර්ථකාමී හිතක් තියෙනවා. පරාර්ථකාමී හිතක් තියෙන කෙනා කවදාවත් අකුසල් කරන්නේ නැහැ පින්වතුනි. තමන්ට දැනෙන තමන් මැරෙනවා වගේම අන් අයත් මැරෙනවා. ඒ සියලු දේවල් තමන් ලෙඩ වෙනවා වගේම අන් අයත් ලෙඩ වෙනවා. තමන්ට තියෙන ප්‍රශ්න වගේම අන් අයට ප්‍රශ්න තියෙනවා. තමන් වයසට යනවා වගේම අන් අයත් වයසට මේ ලෝක පොදු ධර්මතාවය මේ මනුෂ්‍යයන් ඇතුළු තිරිසන්ගත සියලු සත්‍යයන්ට පොදුයි කියලා ප්‍රඥා ඇසින් දැකලා තමන්ගේ ඒ උතුම් පිළිවෙත තුලින් අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිළිවෙත තුලින් තමන්ට පුළුවන් අන්න තමන්ගේ අභ්‍යන්තරේ බුද්ධිය වර්ධනය කරගෙන අර අසුභය මෙනෙහි කරන තමන්ගේ ශරීර කූඩුව ආධාර කරගෙන තමන්ගේ ශරීර කූඩුව ආධාර කරගෙන තමන්ට පුළුවන් මේ කොටස් 32කින් නිර්මාණය වෙලා තියෙන්නේ මේක එකෙන් එක අයින් කරා නම් කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු වට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං තේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගන්ති මේ කොටස් දෙක එකෙන් වෙන් කරාම මොකක්වත් නැහැ. එන හිතක් කියන කොකුත් නැහැ. සම්මුතියේ හිතක්. ඉංග්‍රීසියෙන් කියනද හිත කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ මයින්ඩ් කියලා. භාෂාවල් 100ක් තියෙනවා නම් 100ක්. මෙන්න මේක අවබෝධ වෙනවා Tamanට. ඒ අවබෝධ වුණාට පස්සේ Taman වහ තමන්ගේ බුද්ධිය තුලින් අර මසත බැහැර කරලා ඒ කියන්නේ ලෝභය දේශය ප්‍රහාණය කරලා මෝහය කියන එක ප්‍රහාණය කරලා අලෝභ අදේශ අමෝහ කියන සිත ඇති කරගෙන නැනස පාදාගෙන ප්‍රඥා ඇස වර්ධනය කරගන්නවා. ඒ තුලින් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ තමන්ට පුළුවන් සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන ඒ සති බොජ්ජංගය තමන් මෙනෙහි කරලා තියෙනවා. සතිය පිටවාගෙන තමන් ඉන්නේ සතර ඉරියව්වෙදී.
කරලා බලන්න පින්වතුනි කොච්චර සැනසීමක් තියනවද කියලා. සිතට එන නිමිත්ත. ඒ කියන්නේ යෝ ධම්මං පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. මේ පංචේන්ද්‍රියන් නරහා තමයි සිටිවිලි එන්නේ. බොහොමයක් එන්නේ අකුසල් සිටිවිලි. ඒක තමන් විසින් අඳුනගෙන ඒ අකුසල් සිටිවිල්ලන්නක ප්‍රහාණය කරනවා. අන්න එතකොට තමන්ට පුළුවන් තමන්ගේ යහපත් පැත්ත වර්ධනය කරගන්න. එහෙම වර්ධනය කරගෙන කටයුතු කරනකොට තමන් ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයත් එක්කයි. අන්න එතකොට ධර්ම විජය බොජ්ජංගය ඊළඟට වීරිය තියෙන එක පහ කරන්න. උත්සාහයක් තියෙන කෙලස් තවන වීරිය තියෙන සතර ඉරියව්වෙදී. ඊළඟට පස්සද්ධිය මේ යථා ස්වභාවය තමන් දකින්න දැන් තමන්ගෙන් මේ අකුසල් ප්‍රහාණය කරලා කුසලයේ සිත පිහිටුවාගෙන ඉන්නේ කියලා තමන්ට දැනෙනවා. අන්න ප්‍රීතිය ලැබෙනවා. ඊළඟට සමාධිය එතන තියෙනවා පින්වතුනි. මොකද සම්මා දිට්ඨිය තුල ඉන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන උපේක්ඛා බොජ්ජංගය. අන්න මධ්‍යස්ථ සිත. අන්න එතන තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා බුදුහාමුදුරු දේශනා කළේ. මේක මතු කරගත්තනම් සතුටින් ඉන්න පුළුවන්. තමන්ට පුළුවන් තමන්ගේ ශරීර කූඩු ආධාර කරගෙන අර අසුභය මෙනෙහි කරන්න, පිළිකුල් භාවනාව මෙනෙහි කරන්න, මරණානුස්සති භාවනාව මෙනෙහි කරන්න, තමන්ගේ හිත සමාධිගත කරගෙන තමන්ට සෑම මොහොතකදීම ප්‍රායෝගිකව කරන හැම කටයුත්තක්ම ධර්මයත් එක්ක කරන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුහාඳුරු මතු කරගන්න කිව්වේ. ඒම මතු කරගත්තොත් තමයි ඔය හැදෙන රෝගකාරකයන් මේ ලෝකේ කාටත් පොදුයි. ඒ නිසා මම මේවා ඉදිරියේ හිත කම්පණය කරගන්නේ මගේ මනස සලව ගන්නෙ නෑ. මම සුවපත් සිතින් මේ රෝහලේ සිටින හැම දිනාටම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව පතුරවලා හැම දිනාටම සුවය ප්‍රාර්ථනා කරමින් මගේ දිවි පැවැත්ම මම ගෙනියනවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තොත් ඒක තමයි තමන්ගේ බුද්ධිය තුලින් තමන් මතු කරගත්ත සැපය. ඒ සැපය මතු කරගන්න ඔබ හැමදෙනාටම මේ උතුම් ධර්ම ඖෂධය අමාවැස්සක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි, සුවපත් වේවා. විශේෂයෙන් අද මා මුලින් සඳහන් කළ ආකාරයට මගේ පින්වත් මෑණියන් වහන්සේ අවුරුදු 28 ඉඳලා මානසික රෝගියෙක්. ඒ මෑණියන් වහන්සේට හොඳ සිහිය පිහිටුවාගෙන ඇයගේ හුස්ම ටික වායු තලයට මුසු වෙන තාක්කල් ඇයගේ ඉරියව් පවත්වන්නටත් ඒ වගේම ඇයගේ ඒ මරණය සිදු වෙන මොහොතේ මරණ මංචකේ සිදු වෙන මොහොතේ හොඳ සිහියෙන් යුතුව ඇයට ඒ මරණය සිදු වෙන ආකාරය දකින්ද මේ කරන කුසල් දහම් අද දින මේ කරගත්ත ධර්ම දානයේ පින්කම ඒ වගේම මේ භික්ෂු ජීවිතෙන් කරගත්ත සියලු කුසල සම්භාරයන් ඒ කැතිරින් පීරිත් පින්වත් මාතාවන් වහන්සේට හේතු වාසනා වේවා. ඇයට නිරෝගී භාවය ලැබේවා. ඇයට තුරුණුවන්ගේ සරණත් දෙවියන්ගේ ආරක්ෂාව පිහිටත් ලබාගෙන ඒ දරුවන්ගේ අපෝපස්ථාන ලැබමින් සියලු දෙනාගේම ආදරයට සෙනෙහසට පත්වෙමින් මේ මෑණියන් වහන්සේට ජීවිත ගත කරන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, අද මේ පින්කමට සම්බන්ධ වුණා අපේ චූලා අධිකාරී නීතිඥතුමා, එවාගෙම එතුමාගේ පුත්‍ර රත්නය, ඒ දෙපළ ඇතුළු අපේ ආගමික අංශයේ නිමල් ඇතුළු එවාගෙම කුසලා පින්වත් මහත්මිය ඇතුළු අනිකුත් නම් සඳහන් නොකළ සියලුම දෙනාටත් මේ උතුම් කුසලයේ හේතු වාසනාවෙන් විශේෂයෙන් රෝගාතුරව බෙහෙත් ප්‍රතිකාර ගන්න ඔබ හැමදිනාගේම කායික සුවතාවය වර්ධනය කරගන්න, මානසික සුවතාවය වර්ධනය කරගන්න, නිරෝගීකම වඩා ගන්න භාග්‍ය උදා වේවා. ඔබ හැමදිනාටම කරන කියන බෙහෙත්තේ දිව්‍ය ගුණඵල හා සමාන ගුණඵලන් ලබා ගන්න මේ තුලින් භාග්‍ය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි, අපි පළමු කොට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ පින්කමට මේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන සිළුම පූජනීය ස්ථානයන් ආරක්ෂා කරන
අටමස්ථාන 12 ස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සම්බන්ධ වෙලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන්න සෑදී පැහැදී සිටිනවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් මහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු තං සදාති. එත්තවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. හොඳයි, විශේෂයෙන් අද මේ කරගත් සීල කුසල සම්භාරයන් එම් කැතිරින් පීරිස් මාතාවගේ ස්වාමි පුරුෂයාට හැටියට හිටපු මාගේ පියාණන් වහන්සේ වෙන බීජී සිරිසෙන පියාණන් වහන්සේ ඇතුළු එවාගේම ඥාති සම්බන්ධකම් පවත්වලා මිය පරලොව යන්දුණු බීජී සුමනාවතී එවාගේම ඒ වඩුසන්ද්‍රගේ සුජාතා ජාවර්ධන ඇතුළු එවාගේම විශේෂයෙන් අපේ චූලා අධිකාරී මැතිතුමාගේ පියාණන් වහන්සේ ඇතුළු ඒ වර්ග පරම්පරාවේ මේගිය ඥාතීන් විශේෂයෙන් මේ රෝහලේ වෛද්‍ය අංශේ හෙදාංශේ උපස්ථායකංශේ හැම අංශයකම රාජකාරී කරමින් මිය පරලොව යන සියලුම මේගිය ඥාතීන්ටද විශේෂයෙන් මේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතරවාරය තුල මිය පරලොව යන්ට දුණු සියලුම ඒ මේගිය අයටද ඒ වගේම විශේෂයෙන් මේ පුණ්‍ය භූමියට ඒ ශාසනික කටයුතු සිද්ධ කරලා ඒ අපවත් වී වදාළ ඒ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඇතුළු අනිකුත් සියලු පූජනීය ස්ථානයන්හි ශාසනික මේවර කටයුතු කර අපවත් වී වදාළ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලාටද ඒ වගේම සියලුම පූජනීය ස්ථානයේ උන්නති උත්සාහ දායකත්වය ලබා දෙමින් මිය පරලොව යන සතර පෙරවේ දායකකාරකාදීන්ටද රටදැය වෙනුවෙන් සේවය කර ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර දරුවන්ටද සුනාමි ව්‍යසනයෙන් ජල ගැලීම් වලින් නොඑක් ආපදා වලින් මිය පරලොව යඳුණු මේ ගී ඥාතීන්ටද මේ කාල වකවානු තුල මේ මනුස්ස ලෝකේ මහා පිරිසක් වසංගත රෝගයට ගොදුරු වෙලා ජීවිත වලින් සමුගත්තා. ලංකාවේ මහා පිරිසක් ඒ වසංගත රෝගයට ගොදුරු වෙලා ජීවිත වලින් සමුගත්තා. මනුස්ස ලෝකේ අනිකොත් ලක්ෂ ගණන් වලින් ජීවිත වලින් සමුගත්තා. ඒ සියලු මේ ගිය ඥාතීන්ටද ඒ වගේම අප්‍රේල් මාසේ 21 වෙනිදා ඒ බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙලා මිය පරලොව යන්ට යෙදුණු ඒ සියලුම මියගිය ඥාතීන්ටද සියලු අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසියන් නමින් මිය පරලොව යන්ට යෙදුණු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැප ඇති තැනකනම් සැපේ වඩාත් වර්ධනය කරගනිත්වා. දුක ඇති තැනකනම් දුකෙන් අත මිදේවා. සපතකටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මේගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, දෙවියෝ සන්තෝෂ වුණා. දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා දිවසල් වලින් පවන් සලලා අද දින උපන්දිනයේ සමරන ඒ එම් කැතිරින් පීරිස් මාතාවන් වහන්සේට තුරුණුවන්ගේ සරණ වගේම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ලැබෙනවා. ඒ වගේම අපේ චූලා අධිකාරී මැතිතුමාට, එතුමාගේ පින්වත් මැතිණියට, පින්වත් පුතුණුවන්ට, ඒ වගේම එතුමාගේ මෑණියන් වහන්සේ ඇතුළු සියලු දෙනාට විශේෂයෙන් අපේ මේ රෝහලේ අධ්‍යක්ෂක දුරන්දර ඒ අධ්‍යක්ෂකතුමා ඇතුළු අනිකුත් සියලුම දෙනාට දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලබාගෙන මේ කරන රාජකාරී කටයුතු බොහෝම හොඳට මේ රෝහලේ සිටින්නේ අපේ සහෝදරයෝ, අපේ ඥාතිවරු,
අපේ සියලු දෙනාම අපේ හිතවත් අය අපි ಜಾති ආගම් ભેදයෙන් තොර හැමදිනාටම එක අම්මගේ එක තාත්තගේ මේ රෝහලේ සිටින වෛද්‍යවරු හැමදිනාටම එක හා සමාන ප්‍රතිකාර කරන්නේ. එදෙනුත් එහෙමයි. ඒ වගේම උපස්ථායක කරන අයත් එහෙමයි. ඒ නිසා අපිට කිසිම ભેදයක් නැහැ. අපි හැමදිනාටම ඒ අනුව කටයුතු කරන හිතක් ඇති කරගෙන තමයි මේ රෝහලේ සියලුම කාර්යයන්යන් වැඩ කරන්නේ. ඒ සියලු දිනාටම දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලබාගෙන තමන්ගේ ජීවිතයේ ධර්මයට අනුව ගත කරන්න භාග්‍ය උදා වේවා. ඉදිරි අනාගතේ ඉලක්ක කරගන්න යහපත් කටයුතු සියලු දිනාගේම සඵල වේවා. ඔබ හැමදිනාටම පුරුණුවන්ගේ සරණ මෙන්ම දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලබා ගන්න භාග්‍ය උදා වේවා. මියගිය ඥාතීන් පවා සතුටු වුණා. අපි මියගියයි කියලා අපිව අමතක කරේ නැහැ. අපිව සීපත් කරලා අපට පින්පෙත් අනුමෝදන් කළා. චිරන් රක්칸තු ඤෝ ඥාති කියලා මියගිය ඥාතීන් සතුටිනවා. ඒ නිසා ඔබ හැමදිනාටම මේ සංසාර බය දැක සංසාර ගමන විමුක්ති සුවේ සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් දිව්‍යයන්ට මියගිය ඥාතීන්ටත් ඔබ හැමදිනාටම උතුම් නිවනම සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.